ධර්මානුශාසනාව අද ගෞරවනීය දේශකයන්න් වහන්සේ මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍යපාද පානදුරේ ප්‍රසන්න ස්වාමින් වහන්සේයි. ධර්මදේශනාවේ දායකත්වයන් නුගේගොඩ තලපත්පෙටිය නෙළුම් පෙරේරා මහත්මිය, කැනඩාවේ පදිංචි චම්පා නීල් මහත්මිය, මඩුගල්ල උතුරු මඩුගල්ලේ JMWG පොඩිමැණිකේ මහත්මිය ප්‍රධාන දූදරු පිරිස, පන්නිපිටිය හෝකන්දර පාර තමර රත්නායක මහත්මිය, මයියංගනය JM කීර්තිවංශ ගුණරත්න මහත්මයා සමග චමිලා ජයනන්දනී මහත්මිය, හම්බන්තොට බඳගිරිය JMP චන්ද්‍රසේන මහත්මයා සමග බොරලන්ද වැලිමඩ පාර MJA හේමලතා මහත්මිය ඇතුළු පිරිස. සදහැවතුනේ, ධර්ම ශ්‍රවණය සඳහා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට අපි නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමබන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත. ආමබන්තේ සාදු සාදු සාදු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අට්ඨකෝ භික්කවේ මහා පුරිස විතක්කේ දේසිස්සාමීති තං සුනාත සාදුකං මනසි කරෝත බාසිස්සාමීති එවං බන්තේති කෝතේ බික්ඛු භගවතෝ පච්චස්සෝසුං භගවා ඒතදවෝච කතමේච භික්කවේ අට්ඨමහා පුරිස විතක්ඛා අප්පිච්චස්සායං ධම්මෝ නායං ධම්මෝ මහිච්ඡස්ස සන්තුට්ඨස්සායං ධම්මෝ නායං ධම්මෝ අසන්තුට්ඨස්ස පවිවිත්තස්සායං ධම්මෝ නායං ධම්මෝ සංගනිකාරාමස්ස ආරද්ධ විරියස්සායං ධම්මෝ නායං ධම්මෝ කුසීතස්ස උපට්ඨිත සතිස්සායං භික්කවේ නායං ධම්මෝ මුට්ටස්ස සතිස්ස සමාහිතස්සායං භික්කවේ නායං ධම්මෝ අසමාහිතස්ස පඤ්ඤවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස නිප්පංච රාමස්සායං ධම්මෝ නිප්පංච රතිනෝ නායං ධම්මෝ පපංච රාමස්ස පපංච රතිනෝ තීති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් විකාශයට පත් කරන දායකත්ව ධර්ම දේශනාවයි අද දවසට නියමිත. මේ ශ්‍රවණය කිරීමට ලංකාවාසී ලෝකවාසී සැදැහැති ධර්මයට කැමති පින්වත් හැම දෙනාම මේ මොහොතේ බලාපොරොත්තු වන්නේ. පින්වත්නි, අද මේ ධර්මානුශාසනාවේ මාතෘකාව අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයට ඇතුළත් වන අනුරුද්ධ සූත්‍රය. මේ අනුරුද්ධ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඒ අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්න විමසීමකට පිළිතුරු වශයෙන් තමයි මේ දේශනාව බුදුරජාණන් වහන්සේ සිද්ධ කරේ. අනතුරුව බුදුරජාණන් වහන්සේ මහණෙනි කියලා ආමන්ත්‍රණය කරලා බොහෝම ලස්සන දේශනාවක් කරා. මේ අනුරුද්ධ සූත්‍රයට තවත් නමක් තියෙනවා. අෂ්ට මහා පුරුෂ විතර්ක සූත්‍රය කියලත් මේ සූත්‍රයට පරියාය නාමයක් තිබෙනවා. අතිරේක නාමයක් තිබෙනවා. පින්වත්නි, මහා පුරුෂ විතර්ක කියලා කියන්නේ මොනවාද? මහා පුරුෂ විතර්ක කියන ඒවා බුදුරජාණන් වහන්සේ විසින් හඳුන්වා දෙන්නට යෙදුණු ධර්ම සංකල්පනා 8ක් තමයි මේ අෂ්ටමහා පුරුෂ විතර්ක කියලා දැක්ුවේ. උදාර පුරුෂයන් තුල නුවණ තියෙන ප්‍රායෝගිකව මේ ධර්මය ක්‍රියාත්මක කරන ලෞකික ලෝකෝත්තර දියුණුව අපේක්ෂා කරන අය, විශේෂයෙන්ම ආධ්‍යාත්මය දියුණු කරගන්න කැමති අය විසින් කල්පනා කළ යුතු, සිතිය යුතු, මෙනෙහි කළ යුතු, අනුගමනය කළ යුතු කරුණු 8ක් තමයි මේ මහා පුරුෂ විතර්ක කියලා හඳුන්වා දීලා තිබෙන්නේ. ධර්මයට කැමති මේ ඇත්තන්ට මේ පිළිබඳ යම් සරල, පැහැදිලි අවබෝධයක් ලබා දීමටයි අපි මේ අවස්ථාවේ බලාපොරොත්තු වන්නේ. හැම දිනම පළමු කොටම අදිෂ්ඨාන ඇති කර ගන්නට මේ උතුම් සූත්‍ර දේශනාව තුළින්
අත්පත් වන්නා වූ සියලු පින් සියලු කුසල් අපි හැම දෙනාටම යහපත පිණිස පවතිවා. පරලෝසප ඥාතීන්ට පුණ්‍යානුමෝදනා පිණිස පවතිවා. අපි හැම දෙනාගේම තුල ඇති අගුණ දුර්වලකම් අඩු කර ගන්නටත් ගුණ වැඩි දියුණු කර ගන්නටත් පරම සැනසීම වූ අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිසත් මේ උතුම් අනුරුද්ධ සූත්‍ර දේශනාව අප කාටත් ඉවහල් වේවා උපකාරී වේවා කියලා හැම දිනාම අදිෂ්ඨාන ඇති කරගෙන මේ දේශනාව ශ්‍රවණය කිරීමට කවුරුත් අදිෂ්ඨාන ඇති කර ගන්නට. පින්වත්නි, විතර්ක කියලා කියන්නේ මොනවාද? විතර්ක කියලා කියන්නේ අදහස්, සිතිවිලි. මහා පුරුෂ විතර්ක කියලා කියන්නේ මොනවාද? මහා පුරුෂයන් තුල ශ්‍රේෂ්ඨත්වයට පත්වීමට කැමති අය තුල ඇති දියුණු කරන අදහස් 8ක් තමයි මේ දේශනාව තුළින් පැහැදිලි කරලා තිබෙන්නේ. ඒක ලෞකික తত্ত্বය දියුණු කරගන්නට, ප්‍රායෝගික වටිනාකම් ඇති කරගන්නට බොහොම උපකාරී වෙනවා වගේම සසරින් එතර වීම පිණිස ආධ්‍යාත්මය දියුණු කර ගැනීම පිණිසත් බොහෝම උපකාරී වෙනවා. ඒ අනුව මේ අනුරුද්ධ සූත්‍ර දේශනාවේ සඳහන් කරුණු අපි හැම දිනාටම ශ්‍රද්ධා, සීල, සුත, ඡාග, පඤ්ඤා ආදී මේ ගුණයන් දියුණු කර ගැනීම පිණිසම ඒකාන්තයෙන් ඉවහල් වෙනවා ඇති. පින්වත්නි, මේ සූත්‍රයේ නිදානේ පිළිබඳව සරල අදහසක් ඇති කරගත්තොත් එහෙම අපිට මේ දේශනාවෙන් මේ ගිහි පැවිදි අපි කාටත් බොහොම උපකාරී වෙනවා. පින්වත්නි, අනුරුද්ධ හාමුදුරුවෝ පිළිබඳව, අනුරුද්ධ මහරහතන් වහන්සේ පිළිබඳව මේ ධර්මය නිතර අහන මේ අත්තු දන්නවා. උන්වහන්සේගේ චරිතය බොහොම ප්‍රකට චරිතයක්. මේ ශාසනික ප්‍රතිපදාවේ ඉන්න ඇත්තුන්ට අනුරුද්ධ මහරහතන් වහන්සේගේ නම කිව්වමත් හොඳට පළපුරුදු නමක් කියලා කාටත් වටහා ගන්නට අවස්ථාව ලැබෙනවා. උන්වහන්සේගේ විශේෂත්වය තමයි උන්වහන්සේ විවේකීව තමයි බොහෝ වෙලාවට කාලය ගත කරන්නට යෙදුනේ. ඉතින් උන්වහන්සේ ඒ විදියට විවේකීව වැඩ වාසය කරන අවස්ථාවකදී උන්වහන්සේගේ මනසට උදාර සිතිවිලි සමුදායක් නැගුණා. ඒ නැගුණු උදාර සිතිවිලි සමුදායට කියනවා මහා පුරුෂ විතර්ක කියලා. උන්වහන්සේගේ මනස තුල මහා පුරුෂ විතර්ක 7ක් පහළවන්නට යෙදුණා, ඇති වුණා. ඒ කාලේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළේ සුන්සුමාරගිර බේසකලා වන මිගදායේ. උන්වහන්සේ වෙත වැඩම කරපු අනුරුද්ධ හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට වැඳලා එකත් පසක ඉඳලා කරුණු 7ක් ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ කරුණු 7 ප්‍රකාශ කරාට පස්සේ සාදු සාදු අනුරුද්ධ බොහොම හොඳයි කියලා ඒ කාරණා 7 අනුමත කරලා 8 වෙනි මහා පුරුෂ විතර්කයකුත් දේශනා කරන්නට යෙදුණා. පින්වත්නි, මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා යම් කිසි අනුරුද්ධය ඔබ මේ මහා පුරුෂ විතර්ක නිතර මෙනෙහි කරනවා නම්, සිහි කරනවා නම්, ඊට අනුව පිළිපදිනවා නම් ඔබට පළවෙනි, දෙවෙනි, තෙවෙනි, සිව්වැනි ධාන කැමැතිසේ ලබන්නට, සැපසේ ලබන්නට ඒක පහසුවක් වෙනවා කියලා දැක්වුවා. සසර දුකින් එතර වීම පිණිස ඒක පහසුවක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දැක්වුවා. ඉතින් අපි මේ කාල වේලාව තුල මේ අනුරුද්ධ සූත්‍රය පාදක කරගෙන, මාතෘකා කරගෙන අෂ්ටමහා පුරුෂ විතර්ක පිළිබඳ මේ ඇත්තන්ට යම් වැටහීමක් ඇති කර දීමටයි බලාපොරොත්තු වන්නේ. මේ ධර්මය කියන එක ගත්තම පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අමුතුවෙන්ම සකස් කරපු එකක් නෙවෙයි.
බුදුරජාණන් වහන්සේලා ලෝකයට පහළ වුණත් නැතත් ලෝකේ පවතිනා වූ ස්වභාවය තමයි මේ ධර්මය නමින් දේශනා කරලා තිබෙන්නේ. මේ ධර්මයට ජාති ආගම් කිසිදු ભેදයක් නැහැ. කාටත් පොදුයි. ධර්මයේ කාටත් සාධාරණයි. ඒ ස්වභාවය අපි වටහා ගත්ත තරමට අවබෝධ කරගත්ත තරමට අපට ප්‍රශ්න කරදර වලට විසඳුම් ලැබෙනවා. විසඳුම් තිබෙනවා. ධර්මයේ දන්න තරමට මේ ගැටලුවට මුහුණ දීමට පහසුයි. ඒ වගේම නිවුණු සැනසුණු ජීවිතයක් ඇති කර ගැනීමට අපට මේ ධර්මය උපකාරී වෙනවා කියන අදිෂ්ඨානය මේ සූත්‍ර දේශනාවත් එක්ක අපේ මනසේ ගැඹුරු තැන ඇති තැන්පත් කරගන්නට ඕනේ. බණ ඇසීමෙන් වෙන්නේ බණ ඇසීමේ ප්‍රධාන පරමාර්ථය තමයි නුවණ දියුණු කර ගැනීම. චින්තන ශක්තිය දියුණු කර ගැනීම. ධර්මය වැටහුණාම අධර්මය කුමක්ද, පින්පව් මොනවාද, කුසල අකුසල කර්ම ශක්තිය මොනවාද කියන ඥානය ඇති කර ගැනීමට අපිට හැකියාව ලැබෙනවා. ඒ නිසා ඒ නුවණ දියුණු කර ගැනීමට ධර්මය ඇසීම අප කාටත් බොහෝම ප්‍රයෝජනවත් වෙනවා කියන අදහසත් හිතේ ඇති කරගෙන මේ මාතෘකාව පිළිබඳ හොඳට අවධානය යොමු කරන්නට ඕනේ. පින්වත්නි, අපි මාතෘකා කරගත්ත හැටියට අපි සූත්‍ර දේශනාවේ කොටසක් තමයි මාතෘකා හැටියට තබා ගත්තේ. දැන් නිදානය පසුබිම මේ ඇත්තු කාටත් පැහැදිලි. අට්ඨකෝ භික්කවේ මහා පුරිස විතක්කේ දේසිස්සාමීති. මහණෙනි, මම නුඹලාට අෂ්ටමහා පුරුෂ විතර්කයක් දේශනා කරනවා. තං සුනාත සාදුකං මනසිකරවත බාසිස්සාමි. ඒ මනාකොට ශ්‍රවණය කරන්න, මනාකොට මෙනෙහි කරන්න. ඒ මෙනෙහි කිරීම පිණිස මම මේ දේශනාව සිදු කරනවා කියන අදහස. ඒවං බන්තේතිකෝ තේ බික්කු භගවතෝ පච්චස්සෝසු. භික්ෂුන් වහන්සේලා එහෙමයි ස්වාමීනි භාග්‍යතුන් වහන්ස කියලා ගෞරවයෙන් මේ දේශනාව ශ්‍රවණය කිරීම පිළිගත්තා. භගවා ඒතදවෝච, භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරා. කතමේච භික්කවේ අට්ඨමහා පුරුෂ විතක්කා. මහණෙනි, අෂ්ටමහා පුරුෂ විතර්ක කියලා කියන්නේ මොනවාද? පළවෙනි එක තමයි අප්පිච්චස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්චස්ස. මේ ධර්මයෙන් ප්‍රතිඵල ලැබෙන්නේ අල්පේච්ඡ කෙනාටයි, මහිච්ඡ කෙනාට නෙවෙයි. අල්පේච්ඡ නැති කෙනාට නෙවෙයි. දෙවෙනි කාරණාව තමයි සන්තුට්ඨස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස්ස. මේ ධර්මයෙන් ප්‍රයෝජන ලැබෙන්නේ සතුටින් වාසය කරන කෙනාටයි, අසතුටෙන් වාසය කරන කෙනාට නෙවෙයි. තුන්වෙනි කාරණාව පවිවිත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ සංගනිකාරාමස්ස. මේ ධර්මයෙන් ප්‍රතිඵල ලැබෙන්නේ නිහඬව විවේකයෙන් ඉන්න කෙනාටයි, කතා බහ කරමින් කාලයේ අපතේ යවන කෙනාට නෙවෙයි. හතරවෙනි කාරණාව තමයි ආරද්ධ විරියස්සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස. පටන්ගත්ත වීර්ය, ආරද්ධ වීර්ය ඇති කෙනාටයි මේ ධර්මයේ තියෙන්නේ, ධර්මයෙන් ප්‍රතිඵල ලැබෙන්නේ. කුසීත කෙනාට නෙවෙයි. පස්වෙනි කාරණාව තමයි උපට්ඨිත සතිස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මුට්ටස්ස මුට්ට සතිස්ස. මුට්ටස් සතිස්ස. මේ ධර්මයේ ප්‍රයෝජන ලැබෙන්නේ එළඹ සිටි සිහියෙන් යුක්ත කෙනාටයි, සිහිය මොට වූ සිහියක් ඇති කෙනාට නෙවෙයි. හයවෙනි කාරණාව තමයි සමාහිතස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්ස. සමාහිත වූ සිතක් ඇති කෙනාටයි මේ ධර්මයෙන් ප්‍රයෝජන ලැබෙන්නේ, අසමාහිත සිතක් ඇති කෙනාට නෙවෙයි. පඤ්ඤවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ ධර්මය කාටද මෙයින් ප්‍රයෝජන ලැබෙන්නේ? ප්‍රඥාවන්තයාටයි, නුවණැත්තාටයි.
නුවණ නැති කෙනාට නෙවෙයි. අටවෙනි කාරණාව නිප්පංච රාමස්සායන් ධම්මෝ නිප්පංච රතිනෝ නායන් ධම්මෝ පපංච රාමස්ස පපංච රතිනෝති. මේ ධර්මයෙන් ප්‍රයෝජන ලැබෙන්නේ නොඇලුණු කෙනාටයි. ඇලුණු කෙනාට නෙවෙයි. නොඇලුණු කෙනාටමයි මේ ධර්මයෙන් ප්‍රයෝජන ලැබෙන්නේ, ඇලුණු කෙනාට නෙවෙයි. පින්වත්නි, මේ කරුණු 8 තමයි මේ අනුරුද්ධ සූත්‍ර දේශනාවේ පැහැදිලි කරලා තිබෙන්නේ. දැන් අපි කාටත් මුලින් අපි පැහැදිලි කරපු ආකාරයට පැහැදිලි අනුරුද්ධ ස්වාමින් වහන්සේගේ මනසේ විවේකයෙන් වැඩ වාසය කරනකොට මහා පුරුෂ විතර්ක 7ක් පහළ වුණා. ඒ බව බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණුණු අනුරුද්ධ හාමුදුරුවෝ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට මෙන්න මේ බඳු කරුණු 7ක් මනසේ පහළ වුණා කියලා මුල් කරුණු 7 දේශනා කරා. බුදුරජාණන් වහන්සේ තව කරුණක් 8 වෙනි කරුණකුත් එකතු කරලා භික්ෂුන් වහන්සේලා අනුරුද්ධ හාමුදුරුවොත් භික්ෂුන් වහන්සේලාත් අරමුණු කරගෙන අෂ්ටමහා පුරුෂ විතර්ක දේශනා කරා. මේ සූත්‍රයට අනුරුද්ධ සූත්‍රය කියන නම වැටුනේ අනුරුද්ධ හාමුදුරුවෝ මුල් වුණ නිසායි. දැන් අපි මේ වෙලාවේ හැටියට කාලයේ හැටියට මේ මහා පුරුෂ විතර්ක 8 පිළිබඳව යම් කිසි අදහසක් ඇති කර ගැනීමටයි බලාපොරොත්තු වෙන්නේ. අපි කාටත් මේක සැනසීම පිණිස හේතු වෙනවා. ධර්මයේ තුල උද්‍යෝගය ඇති කර ගැනීම පිණිස, ආධ්‍යාත්මය සකස් කර ගැනීම පිණිස බොහෝ උපකාරී වන්නා වූ සූත්‍ර දේශනාවක් තමයි මේ අෂ්ටමහා පුරුෂ විතර්ක සූත්‍රයේවත් අනුරුද්ධ සූත්‍රය අපිට බොහෝම ඒ සඳහා උපකාරී වෙනවා. මේ ධර්ම කාරණෙන් කාරණේ ගත්තම බොහෝ කාරණා තියෙනවා පින්වත්නි සූත්‍රේ පැහැදිලි කරලා. මනෝරත පූර්ණී අංගුත්තර නිකායේ අට කතාවට ගියාම මේ වචනෙන් වචනේ පදෙන් පදේ මේ පිළිබඳව විස්තර කරලා තිබෙනවා. අපි වෙලාවේ අනුව බොහොම සරලව මූලික කරුණු පමණක් මෙහිදී අවධානයට යොමු කිරීමට, අවධානයට ලක් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. පළවෙනි කාරණාව අප්පිච්චස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්චස්ස කියන කාරණාව. මේකෙන් කියවෙන්නේ මේ ධර්මයෙන් නියම ප්‍රයෝජන ගන්නට පුළුවන් වෙන්නේ අල්පේච්ඡ බව අගය කරන අයටයි. මහේච්ඡ පුද්ගලයන්ට නෙවෙයි. භික්ෂුන් වහන්සේලාගේ අප්පිච්ඡතාව, අල්පේච්ඡතාවය ගැන සලකනකොට ඒක සතර වැදෑරුම් අල්පේච්ඡතාවයක් හැටියට ධර්මයේහි පැහැදිලි කරලා තිබෙනවා. පළවෙනි එක තමයි පින්වත්නි පච්චේ අප්පිච්ඡතා. දෙවෙනි එක තමයි පරියත්ති අප්පිච්ඡතා. තුන්වෙනි එක තමයි දුතංග අප්පිච්ඡතා. හතරවෙනි එක තමයි අධිගම අප්පිච්ඡතා. පච්චේ අප්පිච්ඡතා යනුවෙන් මෙතන අදහස් කරලා තියෙන්නේ ප්‍රත්‍ය. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන පච්චය. ගිහියගේ පැත්තෙන් ගත්තොත් ඇඳුම් පැළඳුම්, ආහාර, නිවාස, බෙහෙත් ඒත් කියන මේ මූලික අවශ්‍යතා පිළිබඳවයි. ඒ මූලික අවශ්‍යතා පරිහරණය කිරීමේදී පච්චේ අප්පිච්ඡතා කියන එක යටතේ සරල බවක්, ඡාම් පැවැත්මක් අපිට කාටත් තිබෙන්නට ඕනේ. දෙවෙනි කාරණය තමයි පරියත්ති අප්පිච්ඡතා. බුද්ධ ශාසනය කියන්නේ කොටස් 3ක්. බුද්ධ ශාසනය කොටස් 3කට බෙදෙනවා. පරියත්ති, පටිපත්ති, පටිවේද කියලා. පරියත්ති ශාසනය කියලා කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් මුළුල්ලේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයයි ත්‍රිපිටක බුද්ධ වචනයයි පරියත්ති කියලා කියන්නේ. අපි මේ ධර්මය ඉගෙන ගන්නට ඕනේ. පටිපත්ති කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ උගන්වපු සීල සමාධි ප්‍රඥා වැඩිම පිළිබඳ වූ මාර්ගයේ ප්‍රතිපත්ති දියුණු කර ගැනීම ප්‍රතිපදාව තමයි පටිපත්ති ශාසනය කියලා කියන්නේ.
ඊළඟට පටිවේද කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥා වඩලා මගඵල නිවන් අවබෝධ කර ගැනීමයි. ධර්මය අවබෝධය ලබන්නට මේ එකක් අනිකකට උපකාර වෙන. එතකොට මෙතන පරියත්ති අප්පිච්චතා කියලා දෙවෙනියට හඳුන්වා දීලා තිබෙන්නේ. Taman හොඳට ධර්මයේ උගත් කෙනෙක් ධර්මදරයෙක් වෙන්නට ඕනේ. නමුත් ඒ උගත් බව ධර්මයේ දන්නා බව අමුතුවෙන් ලෝකයාට හඟවන්න ප්‍රසිද්ධ කරන්නට මහන්සි ගන්නෙ නැහැ. අන්න ඒක තමයි පරියත්ති අප්පිච්චතා කියලා දැක්කුවේ. තුන්වෙනි කාරණාව තමයි දුතංග අප්පිච්චතා. දුතංග අප්පිච්චතා කියලා කියන්නේ Taman තෙලස් දුතාංග 13ක් තියෙනවා. ඒවා ආරක්ෂා කරන කෙනෙක්. දුතාංග ධාරියෙක්. අපිට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ 100ට නැගෙනවා. නමුත් ඒ දුතංග ආරක්ෂා කරන කෙනෙක් වුණාට Taman ඒ දුතංග ආරක්ෂා කරන බව අනිත් අයට අඟවන්න උත්සාහ කරන්නේ නැහැ. ඒකට කිව්වා දුතංග අප්පිච්චතා. හතරවෙනි කාරණාව තමයි අධිගම අප්පිච්චතා. Taman ධානා මාර්ගඵල අවබෝධ කරගත්ත කෙනෙක්, උත්තරී මනුෂ්‍ය ධර්ම ලැබූ කෙනෙක්. නමුත් ලෝකයාට ඒක හඟවන්නට මම රහත්, මම මෙහෙම කෙනෙක්, මෙච්චර දියුණු කෙනෙක් කියලා හඳුන්වන්න උත්සාහ කරන්නේ නැහැ. බොහොම චාම් සරල අල්පේච්ඡ ජීවිතයක් ගත කරන ලද දෙයින් සතුටු වෙනවා, විවේකයේ ප්‍රිය කරනවා. අන්නේ විදියට මේ අධිගම පිළිබඳව තමන් ලැබපු මගඵල පිළිබඳව විශේෂයෙන් කාටවත් අඟවන්න යන්නේ නැහැ. ඒවා නැති අය තමයි ඒව අඟවන්න යන්නේ. අන්න හතරවෙනි කාරණාව තමයි ඒක. සන්ත ගුණ නිග්ගූහනතා කියලා කියන්නේත් මේකමයි. නිතරම තමන් ළඟ තියෙන ගුණය, ශාන්තභාවය වහගන්නට උත්සාහ කරනවා. ප්‍රකට කරන්න යන්නේ නැතිව බොහොම නිහඬව ගුණධර්ම පුරනවා. ගුණධර්ම ආරක්ෂා කරනවා. ඒකට කියනවා අධිගම අප්පිච්චතා කියලා. අල්පේච්ඡතාවය කියලා මෙතන සන්ත ගුණ නිග්ගූහනතා කියලා පැහැදිලි කරලා තිබෙනවා. දැන් පින්වත්නි, මේ පළවෙනි කාරණාවෙන් උගන්වන කාරණාව පැහැදිලි. මේ ධර්මයෙන් ප්‍රයෝජන ලැබෙන්නේ කාටද? ප්‍රයෝජන ලැබෙන පළවෙනි පුද්ගලයා තමයි අල්පේච්ඡ තැනැත්තා. අල්පේච්ඡකේ විරුද්ධ වචනේ තමයි මහිච්ඡතා. සරල නැහැ. අල්පේච්ඡ නැහැ. ලද දෙයින් සතුටු වෙන්නේ නැහැ. එයාට බොහොම වැඩ අධිකයි. වැඩ වැඩි. එයා ගැන හිතනවා වැඩි. එතකොට පින්වත්නි, ධර්මයේ දියුණු කරන්න අවස්ථාවක් එන්නේ නැහැ. මේ ධර්මයෙන් නිසි ප්‍රයෝජන ලැබෙන්නේ කාටද? මහිච්ඡ පුද්ගලයාට නෙවෙයි. අල්පේච්ඡ තැනැත්තාටමයි කියන එක තමයි පළවෙනි කාරණාව. අපිත් මේ ගුණවත් භාවය බොහොම ජීවිතයට සම්බන්ධ කරගෙන සරල ජීවිතයක් ගත කරන්නට කවුරුත් මෙහිදී අවධානයට ගැනීම වැදගත් වෙනවා. දෙවෙනි කාරණාව තමයි පින්වත්නි, සන්තුට්ඨස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස්ස. මේ ධර්මය කාටද? සන්තෝෂයෙන් සතුටින් ජීවත් වන්නට බලාපොරොත්තු වෙන අයටයි. දුකෙන් කනගාටුවෙන් වේදනාවෙන් අසතුටෙන් ජීවත් වෙන අයට නෙවෙයි. සතුට කියන එක ජීවිතයක මුළු කාලයේ පුරාටම වැදගත් කාරණාවක්. බෞද්ධයාගේ ජීවිතය ගැන හඳුන්වන තැනදී කර්ණීයමෙත්ත සූත්‍රයේ දක්වනවා සල්ලහුක වුත්ති. සල්ලහුක වුත්තියක් හැටියට, සැහැල්ලු පැවතුම් ඇති ජීවන ප්‍රතිපදාවක් හැටියට ධර්මයෙහි සඳහන් වෙනවා. ධර්මයට අනුව උත්සාහයෙන් වීර්යෙන් ධාර්මිකව හරිහම්බ කරගන්නට කිසිම බාධාවක් නැහැ. එහෙම මහන්සියෙන් වැඩ කරලා හුඟක් ලැබුණත් ටිකක් ලැබුණත් ඒ ලැබෙන තරමින් සෑහීමකට සතුටකට පත්වෙන්න පුළුවන් නම් ඒක බොහෝම උසස් ගුණ ධර්මයක්. ඒ ගුණ ධර්මයෙහි හඳුන්වනවා විශේෂ වචනකින් යථාලාභ සන්තුට්ටි, යථාලාභ සන්තෝෂය කියලා ධර්මයෙහි පැහැදිලි කරලා තියෙනවා. දැන් සමහර ඇත්තෝ ඉන්නවා කොච්චර ලැබුණත් මදි. මජ්ක්‍ධිම නිකායේ රට්ටපාල සූත්‍රයේ සඳහන් වෙනවා ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හාදාසෝ කියලා ලස්සන බණපදයක්. ලෝකයා හැමතිස්සෙම ඉන්නේ අඩුවක් ඇතිව. මදි. කොච්චර ලැබුණත්
තෘප්තියන්නේ අතිත්තෝ අතෘප්ති කරයි. තෘප්තියකට සෑහීමකට සතුරයකට පත්වෙන්නේ නෑ. තන්නා දාසෝ තෘෂ්ණාවට දාසයෙක් වෙලා ඒ තෘෂ්ණාව අපව දාසභාවයට පත් කරලයි තියෙන්නේ. කොච්චර ලැබුණත් මදි නිතරමින් අසතුටේ. එතකොට පින්වත්නි නිතර අසහනයෙන් ඉන්නේ. මෙතනදි දක්වනවා මොකද්ද මෙතනදි විශේෂ කළ දක්වන්නේ? මේ ධර්මයේ ප්‍රයෝජන ලැබෙන්නේ කාටද? සතුටින් ඉන්න කෙනාටයි. අසතුටෙන් ඉන්න කෙනාට නෙවෙයි. ලද දෙයින් සතුටට පත්වන යථාලාභ සන්තෝෂේ ලද දෙයින් සතුටු වෙන්නට ඕනේ නිතර. සන්තුට්ටි පරමං ධනං කියලා බොහොම ප්‍රසිද්ධ බුද්ධ දේශනාවක් තියෙනවා. සතුට තමයි කෙනෙකුට තියෙන උසස්ම ධනය. ඒ උසස්ම ධනය ලැබෙනවා නම් ජීවිතයේ සකස් කරගෙන හැමදාම සතුටින් ඉන්න පුළුවන්කම තිබෙනවා. සතුට නැති වෙන්නේ මොන අයින්ද? අනුන්ගේ යසයිසුර දැකලා අනුන්ගේ සම්පත් දැකලා ඒක දරන්න බැරි වෙනවා. ඒ නිසා පින්වත්නි අපි තමන් ගැන සතුටු වෙන අතර අනිත් හැම දිනාගේම දියුණුව දැකලා බොහොම සතුටු වෙන්න පුළුවන් මනසක් ඇති කර ගන්න පුළුවන් නම් මුදිතා ගුණයත් බොහොම හොඳට පුරුදු වෙලා අපේ සතුටත් රැකිලා ඊර්ෂ්‍යාවත් අඩු වෙලා අපිට බොහොම දියුණු වෙන්න ලැබෙනවා. මේ දෙවෙනි කාරණෙන් එතකොට අවධාරණයට ලක් කරේ මොකද්ද? සන්තුට්ඨස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස්ස. මේ ධර්මයෙන් ප්‍රයෝජන ලැබෙන්නේ කාටද? සතුටින් ඉන්න කෙනාටයි අසතුටින් ඉන්න කෙනාට නෙවෙයි. තුන්වෙනි කාරණය තමයි පවිවිත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ සංගනිකාරාමස්ස. ධර්මයෙන් ප්‍රයෝජන ලැබෙන තුන්වෙනි කෙනා තමයි විවේකයේ කැමති කෙනා. නිතර කාර්ය බහුලව සමූහයා පිරිස සමග එකට ඉන්නට කැමති, කතා කර කර ඉන්නට කැමති කෙනාට මේ ධර්මයෙන් ප්‍රයෝජන ලැබෙන්නේ නැහැ. පින්වත්නි විවේකයෙන් ඉන්නවා කියලා කියන්නේ කිසි වැඩක් කරන්නේ නැතිව, කිසි වැඩක යෙදෙන්නේ නැතිව පැත්තකට වෙලා ඔහේ බලාගත් අතක් බලාගෙන ඉන්න කෙනා නෙවෙයි මෙතන. විවේක ගන්නවා කියලා කිව්වේ කරන හැම වැඩක්ම හොඳ සිහිනුවණින් කරනවා කියන අදහසයි. විවේකයේ ධර්මය කොටස් තුනකට බෙදලා තියෙනවා. කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකය. කාය විවේකය කියලා කිව්වේ ශරීරයට විවේක දීම. ඒකත් විවේකයක්. චිත්ත විවේකය කියලා කිව්වේ මනසට විවේකයක් දීම. ඒකත් විවේකයක්. උපදි විවේකය කියලා කියන්නේ සකල ක්ලේශයන්ගෙන් දුරු වෙලා කෙලෙස් වලින් මිදිලා ඒ නිවන් සුව ලබලා උපරිම තැනදී නිවන් සුව ලබලා ඒ කෙලෙස් නැති ස්වභාවය පිළිබඳව කෙලෙසුන්ගෙන් වෙන්වීම පිළිබඳ විවේකයෙන් වාසය කිරීමයි උපදි විවේකය කියලා දැක්කුවේ. ඒ නිසා පින්වත්නි අර ධර්මයේහි දක්වලා තිනවා මේ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ. පිරිසත් එක්ක වාසය කරන්න බැයි නම් එකලාව හුදකලාව හැසිරෙන කඟවේනෙක් වගේ තමන්ගේ ජීවිතයේ කටයුතු පවත්වාගෙන යන්නට කියලා ධර්මයේහි එක තැනක පැහැදිලි කරලා තියෙනවා. භික්ෂුන් වහන්සේලාට විශේෂයෙන් දක්වලා තිබෙනවා මේ ධර්ම මාර්ගයේදී. ඉද බික්කු විවිත්තං සේනාසනම් භජති අරඤ්ඤං රුක්කමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්තං අබ්බෝකාසං පලාල පුංජං. මේක හරියම ලස්සන දේශනාවක්. භික්ෂුන් වහන්සේ කියන කෙනා බුදුහාඳුරෝ දේශනා කරා විවේක පහසුකම් ඇති සේනාසනයකම වැඩ සිටිනවා. ආරණ්‍යකම වැඩ සිටිනවා. රුක් මුලකම වැඩ සිටිනවා. පර්වත ගුහාවකම වැඩ හිටිනවා. ගිරි ගුහාවකම විවේක ස්ථානයකම ජීවිත කාලෙම බොහොම විවේකයෙන් වැඩ ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දැක්වුවා. අන්න විවේක ගන්න කෙනාටයි මේ ධර්මයේ ප්‍රයෝජන ලැබෙන්නේ කියන එක තමයි මෙතන අදහස. විවේකයක් නැති කතාවෙහි යෙදෙමින් ඉන්න කෙනාට ධර්මයෙන් ප්‍රයෝජන ලැබෙන්නේ නැහැ. හතරවෙනි කාරණාව තමයි ආරද්ධ විරියස්සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස. මේ ධර්මයේ ප්‍රයෝජන ලැබෙන්නේ කාටද? එළඹ සිටි වීරිය ඇති කෙනාටයි. කුසීත, අලස, කම්මැලි අයට නෙවෙයි. මිනිසෙක් ළඟ
අනිවාර්යෙන්ම තිබිය යුතු ප්‍රධානම ගුණයක් තමයි ආරද්ධ විරිය. ගුණධර්ම දියුණු කරගන්න අවශ්‍ය කරන වීර්ය ඇති කර ගැනීම. පින්වත්නි, යම් කිසි කෙනෙකුට වීර්ය නැද්ද? එයාගේ ලෝභය බලවත්. යම් කිසි කෙනෙකුට වීර්ය නැද්ද? ආරද්ධ විරිය නැද්ද? එයාගේ ද්වේෂය බලවත්. යම් කිසි කෙනෙකුට ආරද්ධ විරිය නැද්ද? එයාගේ මෝහය බලවත්ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ලෝභය කියන්නේ ලුබ්බතීති ලෝභෝ. රූප ශබ්දාදී අරමුණු වල ඇලෙන ගතිය තමයි ලෝභය කියන්නේ. ද්වේෂය කියන්නේ දුස්සතීති දෝෂෝ. තමන් නොකමැති අනිෂ්ට අරමුණෙහි සිත ගැටෙන ගතිය. මෝහය කියන්නේ මුයිහතීති මෝහෝ. අරමුණු වල නියම ස්වභාවය තේරුම් ගන්නට නොහැකිව එහි මුලාවන ගතිය තමයි මෝහය කියලා කියන්නේ. පින්වත්නි, ආරද්ධ වීර්ය නැද්ද? අන්න ලෝභ දෝෂ මෝහ එතන බලවත්ය කියලා දැක්කුවා. එතකොට මේ හතරවෙනි කාරණයෙන් දැක්කුවේ මේ ධර්මයෙන් ප්‍රයෝජන ලැබෙන්නේ කාටද? ආරද්ධ වීර්යෙන් පටන් ගත්ත වීර්යෙන් යුක්ත කෙනාටයි, වීර්ය නැති කෙනාට, කුසීත කෙනාට නෙවෙයි. පස්වෙනි කාරණේ තමයි උපට්ඨිත සතිස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මුට්ටස් සතිස්ස. මේ ධර්මයෙන් ප්‍රයෝජන ලැබෙන පස්වෙනි කෙනා තමයි එළඹ සිටි සිහියෙන් යුක්ත කෙනා. සිහි කල්පනාවෙන් තොරව කටයුතු කරන අයට නෙවෙයි මේ ධර්මයෙන් ප්‍රයෝජන ලැබෙන්නේ. පාලි භාෂාවෙන් සති කියන්නේ දැඩි අවධානය. එහෙමත් නැත්නම් මතක තියාගන්නවා කියන තේරුම. බුදුහාරෝ තැනකදී දේශනා කළා තිබෙනවා සතින් චක්වාහම් භික්කවේ සබ්බතිකං වදාමි. මහණෙනි, යමෙක් සිහිය පුරුදු කරනවද එයා මං කියපු ඔක්කොම දේවල් සිද්ධ කරනවා කියලා දැක්කුවා. ඉතින් ඒ අනුව පින්වත්නි, සිහිය දියුණු කර ගැනීමට කරුණු හතරක් බුදුහාඳුරු ප්‍රධාන වශයෙන් දක්වලා තියෙනවා. මුට්ටස් සති සම්පජාඤ්ඤේ. කරන කියන කටයුතු පිළිබඳ සිහියෙන් වාසය කිරීම. මුට්ටස්ස සති පුද්ගල පරිවර්ජනතා. සිහිය පුරුදු කරපු නැති කල්පනාවෙන් තොර අයගේ ඇසුරෙන් ඈත් වීම. උපට්ඨිත සති පුද්ගල සේවනතා. සිහිය පුරුදු කරන නුවණ දියුණු පුද්ගලයන් ඇසුරට පත්වීම. ඒක දියුණුවට හේතුවක්. තදදි මුත්තතා. එදිනෙදා ජීවිතයේ හැම අවස්ථාවකදීම සිහිය දියුණු කරගන්නට ඕනෑය කියන බලවත් අදහසක් ඇති කර ගැනීම. සිහියෙන් ඉන්නකොට පින්වත්නි අකුසලයේ බලවත් වෙන්නේ නැහැ. සිහිය නැති වෙනකොටයි අකුසලයේ බලවත් වෙන්නේ. ඒ නිසා අපේ සියලු උත්සාහයන් සිහිය දියුණු කර ගැනීම පිණිස ප්‍රධාන කාරණාව දෙසට අපේ අවධානය යොමු කිරීමට අපි හැම කෙනෙක්ම අදිෂ්ඨාන ඇති කර ගන්නට ඕනේ. හයවෙනි කාරණය තමයි පින්වත්නි සමාහිතස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්ස. මේ ධර්මයෙන් ප්‍රයෝජන ලැබෙන හයවෙනි කෙනා තමයි සිතේ තැම්පත් ඇති බවක් තිබීම තමයි සමාහිත හිතක් තියෙනවා කියලා කියන්නේ. සිත හැම තැනම විසිරිලා වික්ෂිප්ත ස්වභාවයෙන් ඉන්න අයට මේ ධර්මයෙන් නිසි ප්‍රයෝජන ලැබෙන්නේ නැහැ. විශේෂයෙන් දැක්කොත් පංච නීවරණ බලවත් නම් හිත වික්ෂිප්තයි. පංච නීවරණ බලවත් නැත්නම් අන්න එයාට කියනවා සමාහිත සිතක් තියෙන කෙනෙක් කියලා. කුසල චිත්ත ඒකාග්‍රතා සමාධි කියලා කියන්නේ. කුසල් සිතේ ඒකාග්‍රතාවය තමයි කෙලෙස් මිශ්‍ර නැති ඒ කුසල් සිතේ එකඟ බව, තැම්පත්කම තමයි සමාධිය කියලා දැක්කුවේ. සමාහිතෝ යථා භූතං පජානාති. හිත විසිරීලා නැත්නම් නුවණ ශක්තිමත් නම් අන්න එයා යථාර්ථයේ යහපත දකින්නවා කියලා දැක්කුවා. හත්වෙනි කාරණේ තමයි පඤ්ඤවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ ධර්මය ප්‍රඥාවන්තයින්ටයි, නුවණ තියෙන ඇත්තන්ටයි, නුවණ නැති ඇත්තන්ට නෙවෙයි. පඤ්ඤා නරාණං රතනං. මිනිහෙකුට තියෙන උසස්ම වස්තුව වෙන කිසිවක් නෙවෙයි, ප්‍රඥාවයි. ජීවිතේ සාර්ථක වෙන්නට මිනිස්සයෝ ඇති කරගත යුතු ප්‍රධානම කාරණේ තමයි ප්‍රඥාව කියන කාරණාව. අටවෙනි කාරණාව තමයි දැන් මෙතෙක් කියපු කරුණු හත අනුරුද්ධ හාමුදුරන්ගේ හිතේ පහළ වුණු කරුණු. අටවෙනි කාරණේ තමයි මේ කරුණු හතම එකතු කරලා දේශනා කරපු ප්‍රධාන විශේෂ කාරණාව. නිප්පංචාරාමස්සායන් ධම්මෝ ධම්මෝ නායන් ධම්මෝ පපංචරාමස්ස. එතන ඒ ගැඹුරු අදහසක් විස්තර කරලා තිබෙන්නේ.
මේ ධර්මය ප්‍රපංචවලින් ඒ කියන්නේ කෙලෙස් වලින් වෙන්වීමක් බලාපොරොත්තු වන අයටයි. කෙලෙස් වලින් වෙන්වීමක් බලාපොරොත්තු වන අයටයි මේ ධර්මයේ තියෙන්නේ. තණ්හා මාන දිට්ඨි ආදී ප්‍රපංච වලින් යුක්ත අයට නෙවෙයි. ප්‍රපංච කියලා කියන්නේ මොනවාද? සත්වයා සංසාරයේ නැවත නැවත ඉපදවීමට හේතු වන කරුණු. හෙවත් ආසාව, තණ්හාව, තමා පිළිබඳ ඇති කරගන්නා වූ මානය, අන්න ඒ වගේ වැරදි දෘෂ්ටි තමයි මේවා සසර නැවත නැවත ඉපදීමට හේතු වෙනවා. මෙලෝ වශයෙන් බොහෝ දුක් ගැහැට විඳීම පිණිස හේතු වෙනවා. පරලොව දුගතිවල ඉපදීමට සිද්ධ වෙනවා මේ ප්‍රපංච, තණ්හා, මාන, දිට්ඨි ආදී අදහස්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා සත්ත්ව සන්තානං කිලිස්සන්තිති කෙලෙසා. මනුෂ්‍යයාගේ සිත, සත්වයාගේ සිත කෙලෙසන, කිලිටු කරවන, අපවිත්‍ර කරවන කරුණු සිතිවිලි වලට තමයි කෙලෙස් කියලා කියන්නේ. පාලි අටුවා ග්‍රන්ථවලට අනුව සියලුම කෙලෙස් ප්‍රධාන කොටස් ලෝභ, දෝෂ, මෝහ කියලා දක්වන අතර කෙලෙස් 1510ක් බව අටුවාවලට අනුව විස්තර කරලා තිබෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි අපි කවුරුත් උත්සාහවත් වෙන්නට ඕනේ ප්‍රපංච සහිතව, කෙලෙස් සහිතව, තණ්හා මාන දිට්ඨි සහිතව ජීවත් වෙන්නට නෙවෙයි. අපේ පරම උත්සාහය වෙන්නට ඕනේ කෙලෙස් වලින් වෙන්වීම බලාපොරොත්තු වෙන්නට ඕනේ. මේ ධර්මයේ තියෙන්නේ පින්වත්නි කෙලෙස් වලින් වෙන්වීමක් බලාපොරොත්තු වෙන අන්න ඒක විශේෂ කාරණා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු. මේ ධර්මයේ තියෙන්නේ කාටද? කෙලෙස් වලින් වෙන්වීමක් බලාපොරොත්තු වන අයටයි. කෙලෙස් එකට සම්මිශ්‍රව ඉන්න බලාපොරොත්තු වන අයට නෙවෙයි. ඒ නිසා පින්වත්නි අපි හොඳට තේරුම් ගන්නට ඕනේ මේ කෙලෙස් තේරුම් අරගෙන මේ සසර දුක් නිවා ලබන පරම සැනසීම වූ අමා මහ නිවන් සුව අත්පත් කර ගැනීමට අපි කවුරුත් උනන්දු වෙන්නට ඕනේ. දැන් අපි අවසාන වශයෙන් සාරාංශ වශයෙන් ගත්තොත් මේ අනුරුද්ධ සූත්‍ර දේශනාවේ මහා පුරුෂ විතර්ක 8ක් දැක්කුවා. කරුණු කෙටියෙන් අපි මතක් කරලා දුන්නොත් පළවෙනි කාරණාව තමයි අපි සිංහලෙන් කියන්නේ පළවෙනි කාරණාව තමයි මේ ධර්මය අල්පේච්ඡ බව අගය කරන අයටයි. මහේච්ඡ පුද්ගලයන්ට නෙවෙයි. දෙවෙනි කාරණාව සතුටින් සන්තෝෂයෙන් ජීවත් වෙන අයටයි මේ ධර්මයේ තියෙන්නේ. දුකෙන් කනගාටුවෙන් අසතුටෙන් ජීවත් වෙන අයට නෙවෙයි. තුන්වෙනි කාරණාව මේ ධර්මයේ ප්‍රයෝජන තියෙන කාටද? විවේකයේ කැමති අයටයි. නිතර සමූහයා සමග එකට කතා බහ කරමින් කාලය නිකුරණේ ගත කරන අයට නෙවෙයි. හතරවෙනි කාරණාව මේ ධර්මයේ කාටද? වීර්යවන්ත අයටයි. කම්මැලි අයට නෙවෙයි. පස්වෙනි කාරණාව මේ ධර්මයේ කාටද? සිහියෙන් යුක්ත අයටයි. සීකල්පනාවෙන් තොර අයට නෙවෙයි. සිහියෙන් කටයුතු කරන අයටයි මේ ධර්මය. හයවෙනි කාරණාව සිතේ තැම්පත් බවක් ඇති කරගන්න කැමති අයටයි මේ ධර්මය. සිත හැමතැනම විසිරීලා ගිහින් තියෙන අයට නෙවෙයි මේ ධර්මයේ ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. හත්වෙනි කාරණාව මේ ධර්මය නුවණැත්තන්ටයි ප්‍රඥාවන්තයින්ටයි. නුවණ නැති මෝඩයන්ට නෙවෙයි. අටවෙනි කාරණාව මේ ධර්මය කාටද? විශේෂ කාරණාව තණ්හා මාන දිට්ඨි ආදී ප්‍රපංච වලින්, අදහස් වලින්, කෙලෙස් වලින් යුක්ත අයට නෙවෙයි. කෙලෙස් වලින් වෙන්වීමක් බලාපොරොත්තු වන අයටයි මේ ධර්මයේ නිසි ප්‍රයෝජන ලැබෙන්නේ. පින්වත්නි අංගුත්තර නිකායේ අටක නිපාතයට අයත් අනුරුද්ධ සූත්‍රයේ මාතෘකා කරගෙන අපි මේ කාල වේලාව තුල මේ දේශනාව පවත්වන්නට යෙදුනේ. මෙතන ප්‍රධාන කරුණු 8ක් සඳහන් වුණා. ඒ නිසා හැම දිනාමත් අදිෂ්ඨාන ඇති කරගන්නට මේ ධර්ම කාරණා වලට අනුව ජීවිතය හැඩගස්වාගෙන මෙලවත් පරලවත් සඵල කරගෙන ජාතියක්, ජරාවක්, මරණයක් නැති සදාකාලික සැප ඇති, සුවය ඇති උතුම් අමා මහ නිවන් සුවයම සාක්ෂාත් කර ගැනීමට, අවබෝධ කර ගැනීම පිණිස මේ උතුම් අනුරුද්ධ සූත්‍ර දේශනාවත් අපි කාටත් උපකාරී වේවා කියලා සාදු කියලා අදිෂ්ඨාන ඇති කරගන්නට. ධර්ම දේශනාවේ දායකත්වයන් සිහිපත් කිරීමට අවසරයි. වර්ෂ 2022 පෙබරවාරි මාසයේ 11 වෙනි දිනට යෙදෙන 5 වෙනි ගුණ සැමරුම නිමිත්තෙන් නුගේගොඩ තලපත් පිටිය අමරතුංග මාවත
අංක 27 නිවසෙහි පදිංචිව සිටි සුමනාවතී ඩොරෙන් පෙරේරා මෑණියන්ට පින් අනුමෝදන් කිරීම, එතුමිය සිහිපත් කිරීම, විශ්‍රාමල දුම්රිය ස්ථානාධිපති අමරතුංගාරච්චිගේ නෙල්සන් පෙරේරා පියාණන්ට කැනඩාවේ පදිංචිව සිට හදිසියේ පරලොව සැපත් චන්න දයාරත්න තරුණ මහතාට පින් අනුමෝදන් කිරීම, ගල්කිස්සේ පදිංචිව සිටි එඩ්වඩ් පෙරේරා මහතාට, ඇලිස් පෙරේරා මහත්මියට, අර්ල් පෙරේරා මහතාට, ජීන් කොලොන්නේ මහත්මියට, සරත් කොලොන්නේ මහතාට, ග්ලැඩිස් පෙරේරා මහත්මියට, ඇමරිකාවේ පදිංචිව සිටි එඩා ගුණරත්න මහත්මියට, ස්වර්ණා කරවිට මහත්මියට, රවි ජයවර්ධන තරුණ මහතාට, තලපත් පිටියේ කුඹුක්ගහ පොකුණ පාරේ පදිංචිව සිටි ලියනෝරිස් පෙරේරා මහතා ඇතුළු වරිග පරම්පරාගත සංසාරික ප්‍රවේණිගත සියලුම මියගිය ඥාති මිත්‍රාදීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීම වෙනුවෙන් අද දවසේදී ධර්මදේශනයේ දායකත්වයෙන් කටයුතු කරන්නේ නුගේගොඩ තලපත් පිටිය අමරතුංග මාවත අංක 27 නිවසේ පදිංචි නෙළුම් පෙරේරා මහත්මිය ප්‍රධාන පවුලේ සියලු දෙනා. පෙබරවාරි 29 වන දින උපන් දිනය සමරන අසන්ති පෙරේරා, පෙබරවාරි 15 වෙනි දින උපන් දිනය සමරන විතාන්දී කන්නංගර, පෙබරවාරි 21 වෙනි දින උපන් දිනය සමරන ජිතුලි පෙරේරා සහ කැනඩාවේ පදිංචි ත්‍යාගා ගමගේ ප්‍රධාන සියලුම දෙනාට සුබ උපන් දිනයකට සුබ ප්‍රාර්ථනා එක් කරමින් අද දවසේදී ධර්මදේශනයේ දායකත්වයෙන් කටයුතු කරන්නේ කැනඩාවේ පදිංචි චම්පා නීල් මහත්මිය ප්‍රධාන පිරිසයි. එම්.එච්. පියදාස ස්වාමි පුරුෂයා මිය ගොස් වසර 15ක් සම්පූර්ණ වීම, එතුමා සිහිපත් කරමින් පින් අනුමෝදන් කිරීම, පොඩි මැණිකේ මහත්මියගේ මෑණියන් කොයින් මැණිකේ සහ පියාණන් ජේ.එම්. ඩිංගරි බණ්ඩා දෙමව්පියන්ට පින් අනුමෝදන් කිරීම, සහෝදරයන් ලොකු බණ්ඩා සහ බේරත්න බණ්ඩා මේ අයට පින් අනුමෝදන් කිරීම, දූ දරුවන්ට ඒ වගේම අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන JMWG පොඩිමැණිකේ මහත්මියට සෙත ශාන්තිය ප්‍රාර්ථනා කිරීම, ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කිරීම අරමුණු කර අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා මඩුගල්ල උතුර අංක 70 නිවසේ පදිංචි JMWG පොඩිමැණිකේ මහත්මිය ප්‍රධාන දූදරු පිරිස. වැලිමඩ බැලුම්ගල ශාන්ති නිවසේ පදිංචිව සිට මීට වසරකට පෙර අභාවයට පත් එල්.එච්.එම්. රත්නායක බණ්ඩාර උපාසක මහතාටත් පරලෝ සැපත් එතුමාගේ දෙමව්පියන්ටත්, සුජීවත්ව සිටින සුදුමැණිකා මාතාවගේ පරලොව සැපත් දෙමව්පියන්ටත්, පවුලේ මිය පරලොව ගිය සියලුම ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීම, ඒ අය සිහිපත් කිරීම, එමෙන්ම මෙවර අපොස්ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දෝලික්ෂ සංජන විජේසිරි පුතණුවන්ට ආශිර්වාද කිරීම, අපොස්ස උසස් පෙළ විභාගයට පෙනී සිටින දේශිකා ගමගේ දියණියට විභාගයේ උසස් ලෙස සමත් වීමට ශක්තිය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කිරීම, ලෝකවාසී සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනය සෙත ශාන්තිය ප්‍රාර්ථනා කිරීම අරමුණු කර ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ වැලිමඩ බැලුම්ගල ශාන්ති නිවසේ පදිංචි ආදරණීය බිරිඳ එන්.එම්. සුදුමැණිකා උපාසිකා මාතාව සහ දූදරු පිරිස. මැදවෙල උඩුකින්ද කම්මල් අරාවේ දයානි නිවසේ පදිංචිව සිට මීට මාස 6කට පෙර මිය ගිය W.A. පියදාස පියාණන්ට පින් අනුමෝදන් කිරීම, එම නිවසේම පදිංචි වී සිටින E.K.M. දයාමැණිකේ මෑණියන්ට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කිරීම, තිලින නිවසේ පදිංචි J.M. ගුණරත්න පියාණන්ට සහ එච්.එම්. මුතුමැණිකේ මෑණියන්ට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කිරීම, දෙපාර්ශ්වය මේ පරලොව ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත්, එම පවුල්වල සියලුම දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමටත් සියලු ඥාතීන්ට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කිරීම වෙනුවෙන් අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා මයියංගනය දිවුල පැලැස්ස රොටලවෙල 330 නිවසේ පදිංචි ජේ.එම්. කීර්තිවංශ ගුණරත්න මහත්මයා සමග චමිලා ජයනන්දනී මහත්මිය ප්‍රධාන පිරිස. පාඨශාලාචාර්ය එම්.ජේ.පී. ප්‍රේමසිරි ආදරණීය සොහොයුරා මිය ගොස් වසර 8ක් පිරීම නිමිත්තෙන් එතුමා සිහිපත් කරමින් පින් අනුමෝදනා කිරීම, නිවන් සුව ප්‍රාර්ථනා කිරීම, සසර වසනතුරු අකල් මරණයකට ගොදුරු නොවේවායි ප්‍රාර්ථනා කිරීම, එමෙන්ම නැසී ගිය ආයුර්වේද වෛද්‍ය එම්.ජේ.පී. ඩේවිඩ් සිඤ්ඤෝ තිස්ස විදාන ආදරණීය පියාණන්ට සහ
නැසී ගිය සිසිලියා උබේවර්ණ ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් කිරීම, නිවන් සුව ප්‍රාර්ථනා කිරීම, මිය පරලොව ගිය සියලුම ඥාති මිත්‍රාදීන්ට හිතමිතුරන්ට පින් අනුමෝදන් කිරීම අරමුණු කරමින් අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා. එමෙන්ම සුජීවත්ව සිටින සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවයත් ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ හම්බන්තොට බඳගිරිය වක්කාරිය 269 නිවසේ පදිංචි MJP චන්ද්‍රසේන මහත්මයා ප්‍රධාන පිරිස. වසර 4කට පෙර පරලෝ සැපත් ස්වාමි පුරුෂයා DM සුදුවණ්ඩා මහතාට පින් අනුමෝදන් කිරීම, එතුමා සිහිපත් කිරීම 2021 දෙසැම්බර් මාසයේ 31 වෙනි දිනට 82 වන උපන්දිනය සමරන ලද හේමලතා මහත්මියට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම, ආශිර්වාද ලබා ගැනීම, වසර ගණනාවකට පෙර මිය ගිය උදයනි සිල්වා පියතුමන්ට සහ KPK සීලවති මෑණියන්ට පින් අනුමෝදන් කිරීම, එමෙන්ම සෝමරත්න ජයසිංහ, කමලා ජයසිංහ, පද්මා නාවලගේ සොයුරු සොයුරියන්ට පින් අනුමෝදන් කිරීම, සුජීවත්ව සිටින සියලුම ඥාති මිත්‍රාදීන්ට, දූ දරුවන්ට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත්, ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම අරමුණු කර අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා බොරලන්ද වැලිමඩ පාර දැව සංස්ථාව අසල විමල්පායේ පදිංචි MJA හේමලතා මහත්මිය ප්‍රධාන පිරිස. මීළඟට මා ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා ගෞරවනීය ස්වාමින් වහන්සේට පුණ්‍ය අනුමෝදනාව සඳහා. මේ උතුම් ධර්ම ශ්‍රවණානිසංසයෙන් අපි හැම දිනාටම උතුම් වූ නිවන් සෝයම අත්පත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට, මේ දායකත්වයන් දරපු හැම දිනාටමත් සෙත් පතන්න බලාපොරොත්තු වන අයටත් යහපත පිණිස පවතිවා. පරලෝසපත් සියලු ඥාති මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා පිණිස පවතිවා. දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්වා. අපටත් දැහැමි උපකාර සලසත්වා. දෙවියොත් ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් නිවී සැනසෙත්වා කියලා සාදු කියලා අදිෂ්ඨාන ඇති කරගන්නට හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. ධර්මදේශනය පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍යපාද පානදුරේ ප්‍රසන්න ස්වාමින් වහන්සේයි. අපේ උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මෙවැනි ධර්මදේශනයක දායකත්වය ලබා ගැනීමට ඔබත් කැමති නම් ඔබට පිළිවන් අපිට කතා කරන්න. අපේ දුරකථන අංකය 0112 69 71 40. මෙම ධර්මදේශනාව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ YouTube නාලිකාව ඔස්සේත් ඔබට සවන් දෙන්නට පිළිවන්. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.